ඉතින් ඇත්තටම සතුටුයි විශේෂයෙන්ම දැන් අවුරුදු 20 ගානකට පෙර අප අතරින් වෙන් වෙච්ච අපගේ සහෝදරියක් සම්බන්ධයෙන් මතකය ආවර්ජනය කරන්න නැත්නම් ඇයව අනුස්මරණය කරන්න මේ වගේ අවස්ථාවක් සූදානම් කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා සහ සතුටුයි ඒ ගැන. ඇත්තටම අපිට සෙල්විව ආශ්‍රය කරන්න පුජ්‍යලිකව ආශ්‍රය කරන්න වැඩි කාලයක් ලැබුණේ නැහැ. මගේ මතකය අනුව සෙල්වි මුල්වරට මට මුණ ගැහෙන්නේ 1987 අගෝස්තු මාසයේ 31 වෙනිදාවක අපි ඉන්දු ලංකා සාමගිවිසුමෙන් පස්සේ පළවෙනි වරට යාපනයේ දක්වා ඒ වෙනකොට දුම්රිය කෝච්චිය යාපනයේ දක්වා ගියේ නැහැ. යාපනයේ දක්වා ගිය පළවෙනි කෝච්චියෙන් අපි 5 දෙනෙක් එකතු වෙලා යාපනයට ගියා. මගේ මිතුරියන් දෙදෙනෙක් කුමුදුනි සැමුවෙල් සියානි පෙරේරා සහ තවත් සහෝදරයන් දෙදෙනෙක් සහ මම අපි එකතු වෙලා යාපනයට ගියා. විශේෂයෙන් අපි ගියේම අපේ මම හිතන්නේ මේ සෙල්විලා චිත්‍රලා ඒ අයගේ තිබුණු සම්බන්ධතාවයත් හරහා අපි ඒ වෙනකොට යාපනයේ යුද්ධයෙන් ඒ වෙනකොටත් ඒ 87 වෙනකොට විශාල මම හිතන්නේ රජයේ හමුදා විසින් වඩමාරච්චි වැල්වැටිතුරේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම බිමට සමතලා කරලා තිබුණු කාලෙක ඒකත් ඒ සටන් වලින් පස්සේ නැත්තම් ඒ විනාශ වලින් පස්සේ මම හිතන්නේ ඉන්දියානු මැදිහත් වීම ඒ සියලු දේත් එක්ක ඇති වුණු ඉන්දු ශ්‍රී ලංකා ඒ සාමගිවිසුමත් එක්ක තමයි අපි ඒ පළවෙනි මාසේ මම හිතන්නේ කෝච්චිය පටන් ගත්ත පළවෙනි දවසේ අපි යාපනයට ගියා. ඒ ගිය වෙලාවේ අපිට හම්බ වෙච්ච කණ්ඩායම අතර සෙල්වි, සිවරමණී, චිත්‍රා, පාර්වතී ඒ වගේ කණ්ඩායමක් සහෝදරියන් කණ්ඩායමක් අපිට මුණ ගැවුණා. ඔවුන් එක්ක අපි යාපනයේ ගොඩාක් තැන්වල ඇවිද්දා කියන්නේ ඇත්තටම යුද්ධයෙන් විනාශ වෙච්ච ඒ යාපනය මිනිස්සු එක්ක කතා කරා. විශේෂයෙන් අපි ජයපුර් ෆුඩ් සෙන්ටර් ඒ කියන්නේ යුද්ධයෙන් අතපය විශේෂයෙන් කකුල් අහිමි වෙලා ඉන්න අයට පාදාදනේ ජයපුර් ෆුඩ් සෙන්ටර් එකට ගියා. යාපනයේ මවුරුන්ගේ පෙරමුණ වෙනකොට ඇති වෙලා තිබුණු මවුරුන්ගේ පෙරමුණ මේ යුද්ධයත් එක්ක විශාල කාර්යභාරයක් කරමින් හිටපු යාපනයේ මවුරුන්ගේ පෙරමුණ මුණ ගැහුණා. ඒ ගමන් වලදී ඇත්තටම සෙල්වි, සිවරමණී වගේම අවුවේ චේරන්ගේ නැගණිය සහෝදරිය අවුවේ වගේ අය තමයි අපිට උදව් කරේ. අපිත් එක්ක ආවේ, අපිට සහයෝගය දැක්වී, අපිත් එක්ක හිටියේ. ඉතින් අපි ඒ සම්බන්ධය ඒ අවස්ථාවේ ගොඩක් තැන්වලට යන්න හම්බුණා. ගොඩක් අය මුණ ගැහුණා. යුද්ධයත් එක්ක සම්පූර්ණයෙන් ඒ වෙනකොට බිඳලා හිටපු ඒ 87 වෙනකොට වෙච්ච විනාශය ඊට පස්සේ අපි දන්නවා කොච්චර ලොකු විනාශයක් යුද්ධයේ අවසාන වෙනකොට වුණාද කියලා. ඒ 87 වෙනකොට තිබුණු විනාශයන් එක්ක තමයි අපි උතුරට ගිහිල්ලා යාපනයට ගිහිල්ලා ගොඩක් අය හම්බුනේ. මහාචාර්ය කෛලාසපති ඇතුළු පවුලේ අය, චිත්‍රා මෞනගුරු ඇතුළු පවුලේ අය, ඒත් එක්ක මහාචාර්ය සිවතම්බි ඇතුළු පවුලේ අය සහ මං හිතන්නේ චේරන් අපිට හම්බ වුණේ මං හිතන්නේ මට මගේ මතකයේ හැටියට චේරන් මට මුලින්ම මුණ ගැහෙන්නේ රාජිනී 89 රාජිනී ඝාතනය වෙලා ඇයගේ 60 වෙනි සමරුව මං හිතන්නේ යාපනයේ විශ්වවිද්‍යාලයේ තිබුණා. ඒ යාපනයේ විශ්වවිද්‍යාලයේ දෙවෙනි පාරට ගිය වෙලාවේ එතකොට චේරන් අපිට හම්බ වෙන්නේ මගේ මතකයේ හැටියට ඒ අවස්ථාවේ. ඉතින් අපි ඒ වෙලාවේ මට මතකයි. ඉතින් අපි චේරන් කවි ගැන ඒ වගේ ගොඩක් දේවල් කතා කරා.
ඉතින් සෙල්වි ගැන අපි කතා කරනකොට ඒ 87 ඊළඟට 89 රාජිනී සමරුවට ගිය වෙලාවේ තමයි ඇයව හම්බ වෙන්නේ. ඊට පස්සේ හැබැයි අවුවෙයි සහ සිවරමණී වගේ අය සිවරමණීත් හම්බ වෙච්ච කණ්ඩායමේ එක්කෙනෙක්. සිවරමණී කොළඹ ආවා පස්සේ මං හිතන්නේ සෙල්වි අත්අඩංගුවට ගන්න කලින් වගේ ආවේ. මොකද සිවරමණීත් පස්සේ කාලෙක ඒ කියන්නේ ඒ ආසන්නම මේ සෙල්වි අත්අඩංගුවට ගන්න පෙර සිවරමණී අපි අතරින් සමුගන්නවා. ඊට පෙර තමයි සිවරමණී සහ අවුවේ කොළඹ ආවේ. ඒ ආපු වෙලාවක අපි ඒ දෙන්නම ආව හම්බෙන්නත් ආවා. එතකොට ඔවුන්ගේ කවි අරගෙන ඇවිල්ලා ඉතින් ඒ කවි සෑහෙන කවි ගණනාවක් මම පරිවර්තනය කරවා ගත්තා ඒ කාලේ. අපි ඇත්තටම දෙමළ මේ කවි කිවිඳියන් තමන්ගේ ප්‍රශ්නය කවි කිවිඳියන් වගේම නිර්මාණකරුවන් තමන්ගේ ප්‍රශ්නය කොහොමද ඒ ප්‍රශ්නය එළිදරව් කරන්නේ ලෝකෙට තමන්ගේ නිර්මාණ හරහා එළිදරව් කරන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් මම හිතන්නේ 89 90 91 ඒ කාලය තුල සාහිත්‍යමය පැත්තේ වැඩ කොටසක් කරා. ඒ වෙලාවේ මම හිතන්නේ පස්සේ කාලේ චේරන් අපි මම හිතන්නේ යුක්තිය පත්තරේ සහ සරණියර් ඒකේ සිස්ටර් පුවත්පත වෙච්ච සරණියර් පත්තරේ හරහා අපි නිතර හම්බ වෙනවා පස්සේ වෙනකොට 90න් පස්සේ ඉඳලා. හැබැයි මට මතක විදිහට චේරනොයි විකී මමයි එකතු වෙලා චේරන්ගේ කවි වගේක් පරිවර්තනය කරා කොළඹදී මගේ නවාතැනේදී. මම මතක චේරන්ට මතකද දන්නේ මේ අපි මගේ නවාතැනේදී ඇවිල්ලා අපි කවි පරිවර්තනය කරා. මං හිතන්නේ ඒ වෙනකොට සෙල්වි අපාතරින් අපිට නැති වෙලා හිමි වෙලා කොහොම හරි මම සෙල්වි පැහැරගෙන LTT විසින් පැහැරගෙන අත්අඩංගුවට අරගෙන පැහැරගෙන ගිහිල්ලා කියනකොට මම හිතන්නේ සෙල්ලිත් සමග තව දෙන්නෙක්ව ගත්තා තිල්ලේනාදන් මනෝහරන් සහ තිල්ලේනාදන් කියන අයත් සමග වැඩ කරපු තවත් සාහිත්‍යයට කලාවට නාට්‍ය කලාවට සම්බන්ධ සහෝදරින් දෙන්නෙකුත් සමග තමයි සෙල්ලි ඒ සමාන අවස්ථාවේ ඒ දෙන්නව අත්අඩංගුවට ගත්තා. ඒ දෙන්නවත් ඉතින් මම මේ තුන් දෙනාම මේ නැවත කාටවත් දකින්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපිට මුලින්ම සෙල්ලිය අත්අඩංගුවට ගත්තයි කියන ආරංචිය එන්නේ 91 අගෝස්තු 26 කියලා තමයි අපිට ආරංචි එන්නේ. මම ලියපු සෙල්වි ගැන සහ තිල්ලේ මනෝහරන් තිල්ලේනාදන් සෙල්වි ගැන ලියපු සටහන් වල හැම වෙලෙම මම ලියලා තියෙන්නේ අගෝස්තු 26 කියන දිනය. දැන් අද අපි සමරුව දාගෙන තියෙන්නේ අගෝස්තු 28. නමුත් ඒ කාලේ අපිට ලැබුණු දිනය තමයි ඒ අපිට sannivedanaya වෙලා තිබුණු දිනය තමයි අගෝස්තු 26 කියලා. දැන් මම 93 කවි පොතක් ඒ කියන්නේ මම අර ඉස්සෙල්ලා කියපු විදිහට දෙමළ ජනතාව කොහොමද තමන් ඒ යුදමය වාතාවරණය තුල විශේෂයෙන් යුදමය වාතාවරණය තුල සහ මේ ගැටුම්කාරී වාතාවරණය තුල තමන්ගේ ප්‍රශ්න ලෝකයට තම නිර්මාණ හරහා එළිදරව් කරේ කියන එක සම්බන්ධයෙන් ඔවුන්ගේ නිර්මාණ හොයාගෙන ඒවා තව භාෂාව දන්න තව අයව එකතු කරගෙන පරිවර්තනය කරගනිමින් ඒවා සිංහල සමාජයට හඳුන්වා දෙන්න කරපු එක්තරා මං හිතන්නේ ඒක මම සලකන්නේ යම් දේශපාලනික උත්සාහයක් විදිහට. මොකද නැත්තම් මට මගේ කවි ලියමින් ඉන්න තිබුණු කාලය මේ වැඩ වෙනුවෙන් ගත කරේ ඇත්තට මේකට ගොඩාක් වෙහෙස වෙන්න වෙනවා. අර තමන්ගේ කවියක් ලියනවට වඩා නිර්මාණ හොයාගෙන තව දන්න අය එක්ක ගිහිල්ලා කතා කරමින්. මොකද මම භාෂාව දන්නේ නැති කෙනෙක් විදිහට ඒකට ලොකු ශ්‍රමයක් වැය කරලා ඒ කරේ යම් දේශපාලනික අරමුණක් ඉෂ්ට කර ගැනීමට විශේෂයෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සිංහල සමාජය සංවේදී කිරීමේ අරමුණු කරගෙන තමයි එහෙම ඒ කවි කෙටි කතා මේ පරිවර්තනය ආරම්භ කරේ. ඒකට ඇත්තට මට ගොඩක් අය උදව් කරා. විශේෂයෙන් අපේ කාලය තුල අපි අතරින් වියෝ වුණ
කුගමූර්ති කියන අපේ සහෝදරයා සහ විශේෂයෙන් යාපනයේ ගිය වෙලාවක මම හිතන්නේ සොල්ලාද සෙයිදවල් කියන දෙමළ කිවිඳියන්ගේ කවි එකතු කරලා කරපු පොත සහ රාජිනී ගේ සමරුවට ගිය වෙලාවේ අපි මම අර සැටර්ඩේ රිවිව් පත්තර කාර්යාලයට ගියා. එතනදී ඒ පත්තරේ සැටර්ඩේ රිවිව් පත්තරේ කියන්නේ තිසෙයි පත්තරේ දෙමළ පත්තරය. ඔවුන් කෙටි කතා මේ විදිහටම යුද්ධයත් එක්ක තමන්ගේ ප්‍රශ්න අනාවරණය කරන කෙටි කතා සීරීස් එකක් ගියා තිසෙයි පත්තරේ. ඒ පත්තර මිටියක් මට ගේන්න මේ ඇත්තට මේ රාජිනී සමරුව ඉවර වෙලා හවස කුගන් තමයි මාව අර තැපැල් 90 එකක විශාල දුරක් බයිසිකලේ යාපනයේ ගෙනහි මාව වීදි දිගේ ගෙනහිල්ලා පත්තර කන්තරුවට ගිහලා පත්තර මිටියක් ගෙනාවේ. ඉතින් එහෙම ඒ වගේ අය. එතකොට මේ දෝංකාරය කියලා මම හිතන්නේ මේ කවි පොත සමහර විට පේනවා ඇති. මේ කවි පොත මම පිළිගන්නලා තියෙන්නේ මේ 4 දෙනාට සෙල්වි, සිවරමණි, රාජිනී සහ කුගන්. මේ 4 දෙනාට තමයි පිරිනමල තියෙන්නේ. ඒ කියන්නේ අර අපි කියනවානේ පිදුම කියලා. ඒ පිදුම කරලා තියෙන මේ 4 දෙනාට. එතකොට ඒ වෙනකොට මම පොත ලෑස්ති කරනකොට සෙල්වි අත්අඩංගුවට අරගෙන කියන ආරංචිය විතරයි දන්නේ. පොත සකස් කරලා ඉවර වේගන යනකොට තමයි ආරංචි එන්නේ. සෙල්වි ඝාතනය කරලා 93 ජනවාරි හෝ පෙබරවාරි ඝාතනය කරපු ආරංචිය අපිට ලැබෙන්නේ. එතකොට සෙල්වි කියලා අපි සෙල්වි නිති ත්‍යාගරාජා එයා යාපනයේ විශ්වවිද්‍යාලයේ මම හිතන්නේ සහ එයාගේ යාළු මිත්‍රයන් අතර සෙල්වි කියලා තමයි ප්‍රසිද්ධ වෙලා හිටියේ. එයා යාපනයේ විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ අවසන් වසරේ ශිෂ්‍යාවක් ඒ වෙනකොට එතකොට එයා මේ උඩුවිල් හි පූරණී කියන ස්ත්‍රී මධ්‍යස්ථානයේ කියන්නේ යුද්ධයෙන් අනාථ වූ ස්ත්‍රීන් වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් තිබුණා. ඒකේ ක්‍රියාකාරිනියක් විදියට හිටියා. එතකොට එයා තෝලි කියලා සංගරාවක ඇය ඇත්තටම ක්‍රියාකාරිනියක් සාහිත්‍යවේදිනියක් වගේම මාධ්‍යවේදිනියකුත් වෙනවා. ඇය තෝලි කියන ස්ත්‍රීවාදී සංගරාවේ සංස්කාරකවරියක් විදියටත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඇය නාට්‍ය ශිල්පිනියක්. මම හිතන්නේ 91 අගෝස්තුවේ එයාව අත්අඩංගුවට ගන්නකොටත් එයා ළමයින් අපිට ලැබුණු තොරතුරු අනුව ළමයින් සඳහා නාට්‍යයක් කරමින් ඉඳලා තියෙනවා. ඒත් එක්කම සන්නද්ධ කාලවල ස්ත්‍රීන්ගේ කාර්යභාරය තේමා කරගත්ත නාට්‍යකුත් නිෂ්පාදනය කරමින් හිටපු බව අපිට මේ ඒ දවස්වල තොරතුරු ලැබුණා. එතකොට එයාව අත්අඩංගුවට ගන්න නිශ්චිත හේතුවක් LTTE විසින් අත්අඩංගුවට ගත්ත බව පැහැදිලි කාරණයක්. එතකොට මේ හේතුවක් හරියටම දක්වලා තිබුණේ නැති වුණාට ඔවුන්ගේ යම් ඒ දේශපාලන ක්‍රියාකාරකම් වල තියෙන වැරදි සහගතභාවයන් එලිපිට විවේචනය කිරීම, එතකොට විශ්වවිද්‍යාලයේ පෙන්නපු LTTEට සම්බන්ධ නාට්‍යයක් ඒ විවේචනය කිරීම වගේ දේවල් නිසා එයාට මේ කට වැඩි පරිස්සම් වෙන්න කියලා තිබුණා කියන ඒ තොරතුරු අපිට ලැබිලා තිබුණා. ඉතින් ඒ විදිහට මම හිතන්නේ අභීතව නිර්භීතව තමන් දරන මතය වෙනුවෙන් විශේෂයෙන්ම සාධාරණ මනුෂ්‍යත්වයේ වෙනුවෙන් මිනිස්යන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිනිස් ජීවිතය වෙනුවෙන් මිනිස් ජීවිත වලට එරෙහිව යන දේශපාලනයට ඒවා විවේචනය කිරීම නිර්භයව කරපු සෙල්වි අගෝස්තු මාසයේ 26 හෝ 28 ඒ විදිහට පැහැරගෙන ගිහිල්ලා ඊට පස්සේ එයාව ආරංචි වෙන විදිහට 93 ජනවාරි හෝ පෙබරවාරි ඝාතනය කරා කියලා අපිට ආරංචි ලැබෙන්නේ ඒ අවුරුද්දේ මැයි මාසෙ විතර.
ඒ වෙනකොට ඇය ලියපු කවිය අතරින් එක කවියක් රාවණා වෙයි කියලා මම මේ කියපු පොතට මම අරගෙන තිබුණා. මේ දෝංකාරයේ යුද බිමෙන් උපන් කවි කියන මේ මම එකතු කරපු කවි එකතුවට මම අරගෙන තිබුණා. එතනත් ඇත්තටම ඇය විශාල නිර්මාණාත්මක බවකින් යුතුව ඇය ඒ කවියෙන් කියන්න උත්සාහ කරන්නේ ඒ තමන්ගේ සමාජය තුල වෙන ජීවිතයට තමන්ගේ නිදහස අහිමි වෙන ආකාරය තමයි මේ කවියෙන් කියන්න උත්සාහ කරන්නේ. ඒ කවියේ එක මම හිතන්නේ රාම අශෝක වනය කියන සංකේතය අරගෙන තියෙනවා. යා අශෝක වනයේ කියන ඒ යාපනය නැත්තම් ඒ උතුරේ තමන්ගේ භූමිය, ඒ භූමිය තුල රාමා කියන්නේ දැන් අපි දන්න දැන් සිංහල අයටත් දන්නවා රාමා සීතා කතන්දරය සහ රාවණාගේ සම්බන්ධය. එතකොට මේ පුරාවෘත්තයත් එක්ක අරගෙන අය කියන්නේ රාමා දැන් මාව ඒ අශෝක වනය තුල මාව හිර කරගෙන ඉන්නේ රාවණා නෙමෙයි රාමා. ඒ කියන්නේ තමන්ගේම සමාජය තුල මේ තියෙන ඒ වෙනකොට තිබුණු ඒ දේශපාලනික සිරකාරත්වය ජනතාව සිරකරුවන් බවට පත් කරන ඒ දේශපාලනය තුල තමන්ට විරුද්ධ මිනිසයා වෙන්නේ රාවණා. හැබැයි දැන් මේ සමාජය තුල මේ අශෝක වනය තුල මාව හිර කරගෙන ඉන්නේ රාවණා නෙමෙයි රාමා කියන කතාව තමයි ඇය මේ කවියෙන් කියන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් ඒ කවිය තමයි මම මේ පොතේ මුලටම අරගෙන තියෙන්නේ සහ මේක මගේ පොතේ අවසානයේටත් පසු කවරේටත් අරගෙන තියෙන ඒ කවියමයි. එතකොට අපි සෙල්වි ගැන තව ඇත්තටම මම දැන් නිශාන්ත මට කතා කරලා කිව්වට පස්සේ ඒ කාලේ මම ලියපු තවත් ලිපි දෙක තුනක් විතරක් මට හොයාගන්න පුළුවන් වුණා යුක්තිය පත්තරේට. 95 සැප්තැම්බර් 24 වෙනිදා ලියලා තියෙනවා පිටුවක්. එතකොට බලයෙන් මුසපත් නිවටුන් පිළිගත් නොමැරෙන මාධ්‍යවේදීන් කියලා තමයි මම ඉස්සර වෙලා කියපු අපේ සහෝදර සහෝදරියන් යාපනයේ සහෝදර සහෝදරියන් කීප දෙනා ගැන ලියලා තියෙන්නේ. එතකොට පෙන් සම්මානය ඇයට හම්බ වෙච්ච එක සම්බන්ධයෙන් 93 ජූනි 27 ලියලා තියෙනවා. ඊට අමතරව මම හිතන්නේ කාලය ගැන සැලකලා 93 ජූනි 13 වෙනිදා යුක්තිය පත්තරේ මම විසින්ම සංස්කරණය කරන මේ කරපු කවි අතිරේකයට මම සෙල්විට මේ පෙන් සම්මානයත් හම්බ වෙලා නිර්භීත ලේඛිකාවට හිමි ඒ සම්මානය හම්බ වෙලා ඊටත් පස්සේ මේ මම ඇයව සිහි කරලා කවියක් ලියපු කවියක් පළ කරා. ඉතින් මම හිතනවා කාලය සලකලා ඒ කෙටි මම ලියපු කවියෙන් මේ මගේ අදහස් දැක්වීම අවසන් කරන්නම් කියලා. ඒ කවිය සෙල්වි නුඹේ මිනිස්කම ඉදිරියේ උන්ට දන නමන්නට සිදුවන උන් බියපත් කරවන බියගුළු උන්ගේ උණ්ඩයකින් නුඹට දමා ගසන්නට හැකි වෙඩි උණ්ඩ වාගේ සැර වචන නුඹට තිබුණා. ඔව් සෙල්වි, මිනිස්කමේ මහිමයට උපන් බලවන්ත වූ වචන නුඹට තිබුණා. සෙල්වි, ඒත් වෙඩි උණ්ඩ වාගේ සැර වචන තිබුණාට, කුණාටුව වාගේ කැරලි ගසන වචන තිබුණාට, ඉකිබිඳිල්ලක් වාගේ සෝබර වචන තිබුණාට, නුඹට බිය වී නුඹේ මුව නුඹේ සිත නිහඬ කළ බව අසා මොහොතකට නැවතුණු හදවතේ කම්පනය උන්ගේ උණ්ඩ දේශපාලනයේ පිළිකුල පිට කරන්නට නම් මට දැන් ඒ වචන පරමදිය. සෙල්වි.
දයාබර යෙහෙළියේ මිනිස්කමට ආශිර්වාදයක් වූ මිතුරියේ නුඹ නිසා පිට වෙන මේ නොසන්සුන් සුසුම් මේ වේදනාබර හැඟුම් පිට කරන්නට තරම් මේ වචන බර මදිය කමක් නැහැ යෙහෙළියේ ඒ හැඟුම් නුඹට මිස වචනයෙන් කවරකටවත් කියා පළක් නැත සෙල්වි මිනිස්කම නාමයෙන් නුඹ දිනු මගම ගිය නුඹේ සගයනුත් දිනු නුඹේ නමට නුඹේ මුව නිහඬ කළ නුඹ සතු වූ මිනිස්කමට ලෝකේම දන නමාවි උන්ගේ උණ්ඩයේ මලගමට නුඹේ හඬ මතු දිනක අභිමාන ගීතිකාවක් වේවි සත්තයි ඔව් ඒ නිසාම නුඹ දිනු ඒත් කෙසේනම් සිත හදාගන්නද නුඹ අපෙන් පැහැරගත් කම්පනය අපට සිටි හොඳම සගයෙක් අපෙන් දැහැගත් කම්පනය සිතින් හැරදා කෙසේනම් සැනසෙම්ද සෙල්වි නුඹ දිනූ මග අපිත් ඉන්න බව සහතිකයි ඒත් ඔබ අහිමි බව දැනෙන මගේ සිත නම් පරාදයි සෙල්වි මේ කවිය 94 ජූනි 13 මම යුක්තිය පත්තරයට ලිව්වේ ඒ වගේ අපි වරින් වර ඇයගේ සානිත් අපෙන් වෙන් වෙච්ච සගයින් ගැන අපි වරින් වර මතක් කරා ඉතින් මට හිතෙනවා සෙල්වි සිහි කරන මේ වෙලාවේ මට ඒ මතකයේ අලුත් කරලා ඇය සම්බන්ධ ඒ ආදරණීය මතකය ඇය වැනි ඊටාම හොඳ සහෝදරියක් ඊටාම හොඳ නිර්භීත සටන් සගයෙක් නැතිවීම සමරන්න අවස්ථාව ලැබීම ගැන සතුටුයි. ඉතින් සියලු දෙනාටම ස්තුතියි.